අද නිරාශ නිව්ටන් නියම පටන් ගන්න බැරි වුණානේ ළමයි අඩුයිනේ කරන්ට් ගිහිල්ලානේ බෞතරයකට අලුත් පාඩමක් නිසා අතෑරිය ලබන සතියේ උදේ ඉඳන් එන්න හරි නිරාශ හරි සර් අපි මැසේජ් එක දානවා කොහමද 8යි අමාර අතර පටන් ගන්නවා පන්තියේ වේලාවේ ඊට පස්සේ පුතේ අද අපිට තියෙන්නේ ඊ සතිය අපි ඒක කොටස සම්පූර්ණයෙන් අවසන් කරා නේද? ටියුට් එකේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඉස්සෙල්ලා අපි මාන කියන කොටස පොඩක් පටන් අරන් ඉන්න. හරි? අද අපි තියෙන පුතේ පළවෙනි පාඩමේ දේන කොටස මාන කියන කොටස. මාන. දැන් මාන කියන්නේ මොනවද? දැන් මාන මේකට කියන්නේ ඩයිමෙන්ෂන්ස් කියලා කියන්නේ. ඩයිමෙන්ෂන් කියලා කියන්නේ. දැන් භෞතික රාශියක් ගත්තොත් ඒ භෞතික රාශියකට පුතේ ඒකක කියන වර්ගයකුත් තියෙනවා. මාන කියන වර්ගයකුත් තියෙනවා. එතකොට මේ මාන කියන එකේ අදහස යම්කිසි භෞතික රාශියක් එහි මූලික භෞතික රාශියට බැඳී පවතින ආකාරයේ පෙන්වන සංකේතාත්මක ප්‍රකාශනයක් තමයි පුතේ මාන කියලා අපි කියන්නේ. එතකොට මෙන්න මෙහෙම කල්පනා කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් භෞතික රාශියක් ගත්තොත් බලය කියන භෞතික රාශිය ගන්නකො. බලයමයිනේ ඒකකේ මොනවද ඔයගොල්ලෝ දන්නේ? නිව්ටන් නේ. ඉතින් බලයමයිනේ ඒකකේ නිව්ටන්. ඔය දැන් බලයේ තියෙන මූලික භෞතික රාශිය පේන්නේ නැහැ නේ පුතේ භෞතික රාශිය ඒකකේ නිව්ටන් කියපුවාම. හැබැයි පුතේ ප්‍රවේගය ගන්නකො. දැන් ප්‍රවේගය ගත්තොත් ප්‍රවේගය ඒකක මොනවද විනෝත්? ms ශ්‍රේණි එක. ms ශ්‍රේණි එක. එතකොට මෙයාගේ ms ශ්‍රේණි එක නිසා චමෝද්දයක් කරන්ට් ගියද්ද ඉස්සෙල්ලා ඔව් සර් මේ මම බැලුවා අද ඒ පාර නිව්ටන් නියම පටන් ගන්න හිටියා පටන් ගත්තේ නැහැ මේ ඔයත් හිටියේ නැහැ තවත් ඔය 7-8ක් මඩ වුණා ළමයි 9ක් විතර හිටියේ මේක යන අපේ දෙවෙනි පාඩමේ පළවෙනි පාඩමේ මාන කියන කොටස ඕනනම් අහගන්න එහෙම ගැටලුවක් නැහැ මතක් වෙන්නේ ටියුට් එක මොකද කරන්නේ මේ එදා ආවේ නැහැ නේද නැන්දයි නෑ සර් සෙනසුරාද ඉන්නේ පුළුවන් වෙයි සර් පෝස්ට් එකට දාන්නද හම්බෙනවද ඔව් සර් එහෙනම් පුතේ ඔයා මට මේ ඇඩ්‍රස් එක දාන්න මම අපිට ළමයි දෙන්නෙක්ගේ තියෙනවා ටියුට් එකක් පෝස්ට් කරන්න මං හෙට පෝස්ට් කරන්න රෙජිස්ටර් පෝස්ට් ඔයාලට ගන්න පුළුවන් එතකොට නේද නැත්නම් නැන්දර දුන්නා තාපව කවුරු හරි එන්න බෑ කුරුණෑගල ගෙනියන්න නේද ඔව් සර් මට මේ මගේ WhatsApp එකට එවන්නකෝ ඇඩ්‍රස් එක මං හෙට රෙජිස්ටර් පෝස්ට් එකෙන් දාන්න එතකොට ලේසි ගන්න හා සර් හා සර් හරි මේක අහගන්න එහෙම ගැටලුවක් නැහැ පළවෙනි පාඩමේ එතකොට දැන් පුතේ මෙයාට දැන් ප්‍රවේගයෙන් මිශ්‍රණය එක කිව්වොත් මේ ප්‍රවේගය කියන භෞතික රාශියේ මූලික ඒකක මෙතනින් හඳුනා ගන්න පුළුවන් ms ශ්‍රේණි එක. එතකොට දැන් දිග මීටර තියෙනවා කාලේ තත්පර තියෙනවා. නමුත් දැන් බලයේක නිව්ටන් කියපුවම හඳුනා ගන්න බෑනේ. ශක්තිය ජූල් කියපුවම අපි විශේෂ දිගත්වර විශේෂ නම් සහිත උත්පන්න භෞතික රාශීන් වල ඒක හඳුනා ගන්න බෑ. ඒ නිසා එවැනි අවස්ථාවල යම් භෞතික රාශියක් මේ මූලික භෞතික රාශියට බෙදී ආකාරයේ පෙන්වන සංකේතාත්මක ප්‍රකාශනයක් කියන අපි මාන කියලා. ඒ නිසා මේ අපි මූලික භෞතික රාශීන් 7ක් තිබ්බනේ. මොනවාද මේ මූලික භෞතික රාශීන් 7න් 4ක් කියන්න බාන්න නිරාශා මූලික භෞතික රාශීන් 7න් 4ක් මට කියන්නේ. කාලය දිග ස්කන්ධය විද්‍යුත් ධාරාව කාලයේ තත්පර දිග මීටර ස්කන්ධය කිලෝග්‍රෑම් විද්‍යුත් ධාරා ඇම්පියර්. ඊතර මූලික භෞතික රාශි තුන මොනවද? විනෝත්
තාපගතික උෂ්ණත්වය කෙල්වින් හරි. ද්‍රව්‍ය ප්‍රමාණය දීප්ත තීව්‍රතාව ද්‍රව්‍ය ප්‍රමාණය මවුල දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා. ඔන්න ඔය ප්‍රතිපද මූලික භෞතික රාශීන් හත සඳහා ඒකක තිබ්බනේ. ඒ වගේම ওই මූලික භෞතික රාශීන් හත සඳහාම මාන කියන වර්ගයක් තියෙනවා. ඒ නිසා මේ මූලික භෞතික රාශීන් ටික සඳහා අපි මාන කියන වර්ගයකුත් දෙනවා. එතන මේ තියෙන පුතේ මූලික භෞතික රාශිය මූලික භෞතික රාශිය මේ තියෙන මාන දිගේ ඒකක මීටර දිගේ මානයේ පුතේ අපි ගන්නේ ලෙන්ත් නේ කැපිටල් ලෙන්ත් සංකේතය කාලය ටයිම් එනිසා සංකේත දෙනවා T ස්කන්ධ මාස් එනිසා අපිට සංකේතයක් දෙනවා m කියලා. එතකොට මේ තුන තමයි අපිට වඩාත්ම බහුලව භාවිතා වන මාන තුන. සාමාන්‍ය උසස් පෙළ පුතේ මාන අර්ථ දක්වන්නේ තුනකට විතරයි. ඉතුරු හතරටත් මාන තියෙනවා. ඒවා භාවිතයක් නෑ. ඒ නිසා අපි උගන්වන්නේ දැනම තව වැඩිපුර දෙකක් වෙනවා. එකක් තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය සදා මානෙත් තීටා. විද්‍යුත් ධාරාව මානේ කැපිටල් I. තව දෙකට තිබ්බේ ද්‍රව්‍ය ප්‍රමාණය මවුලයි දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා. ඔය රාශීන් දෙක සඳහා අපි ඒකක තියනවා. හැබැයි මාන අර්ථ දක්වන්නේ මාන තියනවා භාවිතයක් නැහැ. ඒ නිසා දැන් ওই සංකේත ටිකට අපි කියන්නේ මාන කියලා අපි කියනවා. දැන් බලමු අපි ව්‍යුත්පන්න භෞතික රාශීන් වල විශේෂණම් සහිත හෝ රහිත ওই ව්‍යුත්පන්න භෞතික රාශීන් වල මාන ගන්න කොහොමද කියලා. right? දැන් මාතෘකා මාන වරාංගතුල ඩයිමෙන්ෂන් එයර්ටෙලිය යම් භෞතික රාශියක් ඒ මූලික භෞතික රාශියට බැඳී ඇති ආකාරය පෙන්වන සංකේතාත්මක ප්‍රකාශනයක්. මාන නම් වේ. මූලික භෞතික රාශීන් හත සඳහා මාන පවතී. නමුත් වඩාත් සුලභවම භාවිතාව භෞතික රාශීන් වන දිග කාලය හා ස්කන්ධ යන භෞතික රාශීන් සඳහා මාන පහත පරිදි අර්ථ දැක්වේ. අනිකුත් භෞතික රාශීන් හතරම අනිකුත් මූලික භෞතික රාශීන් හතරක්
හතරටත් අනිකුත් මූලික භෞතික රාශීන් හතරටත් මාන පවතින නමුත් ඒවාහි භාවිතයක් නොමැති බැවි. ඒවාහි භාවිතයක් නොමැති බැවි. එම භෞතික රාශී සඳහා මාන අර්ථ දක්වා නැත. මාන අර්ථ දක්වා නැත. කියලා අපි වගු දාගන්න බං. මේ කොටසෙන් තමයි අපිට දැන් ගණන් එන්නේ ඊට පස්සේ. දැන් පළවෙනි කොටසේ අපිට ගණන් හම්බුන්නේ නැහැ නේ. දැන් මේ වයින් තමයි ගණන් පටන් ගන්න. ඉතින් හරි නේද? ඉතින් හරිද වගු ගත්තද? ඔව් සර්. හරි. දැන් මේ තියෙන පුතේ මූලික භෞතික රාශීන් වල මානනේ.
දැන් අපිට ආභෞතික රාශීන් වර්ගයක් කරන අර්ධයක්වා මූලික භෞතික රාශී නැසුරේ මොනවද ඒ වර්ගය? ව්‍යුත්පන්න භෞතික රාශී. එහෙනම් ඉතින් ව්‍යුත්පන්න භෞතික රාශීන් වල මාන මේ මූලික භෞතික රාශීන් වල මාන ඇසුරෙන් ලබා ගන්න පුළුවන්. කියන්න යටි. ඉහත දක්වා ඇත්තේ මූලික භෞතික රාශීන් සඳහා මාන නමුත් ව්‍යුත්පන්න භෞතික රාශීන් වලදී මාන මූලික භෞතික රාශීන් ඇසුරෙන් ලබාගත හැක. එවිට ව්‍යුත්පන්න භෞතික රාශී මූලික භෞතික රාශී බැඳී පවතින ආකාරය හඳුනාගත හැක. ඔන්න බාහිරට මම වගුවක් ගන්න හදනවා. එන්න පුතේ භෞතික රාශිය. මෙන්න අර්ථ දැක්වේ. මෙන්න මාන. අපි දන්නේ හැකි පටන් ගමු මාන්නේ. වර්ගඵල. දිග වැඩි කිරීම ඵල. බාන් දිගේ මාන එන්නේ. ඵලන මානේ. දර්ශක එකතු වෙනවා කියන්නේ දර්ශක ගුණ වෙනවා කියන්නේ දර්ශක එකතු වෙනවා. නැගෙල්වා. එහෙනම් පුතේ පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. මේ තියෙන්නේ වේගය. දුර බෙදීම කාලය. දුරේ මානෙ කාලේ මානෙ තීරණය. 4 ප්‍රවේගය විස්ථාපනයේ බෙදීම කාලය. මෙන්න මේ වගේ පුතේ අපිට මේ වගේ මාන ගන්න පුළුවන්. මම දැන් කීපයක් දානවා භෞතික රාශිය. තොරණේ ප්‍රවේගයේ බෙදීම කාලය. උඩ භෞතික රාශිය ගත්තාම මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ගාම්‍යතාව. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. 7 ඝනත්වය. ස්කන්ධයේ බෙදීම පරිමාණ. 8 සංඛ්‍යාත්මක.
කම්පන ගණන බෙදීම කාලය. එතකොට මෙන්න මේ භෞතික රාශීන් වල මාන අපිට ගන්න පුළුවන්. මේක පිටේ වග්ගු අර වගේම ගොඩක් යනවා. 20ක් 25ක් එයි. පල්ලෙහාට දාගමු. ඉස්සලාත් මේ ටික ප්‍රෝලා සාකච්ඡා කරලා වග්ගු පල්ලෙහාට ගමු. දැන් ලේසි අපි එක එක කරපු නිසා ඒ වගේම මානත් මේ වගේ හදලා ගන්න පුළුවන්. ගන්න බලන්න. ඔකේ හරිද? තව ගන්න ඕන.
ඉරාජ වගුව අර්ධ මාන ගත්තද? ඔව් සර්. තේජ ගත්ත හරිද? බාහිර මෙයාගේ මාන මෙහෙම වෙනවද බලන්න. එල් වැඩි කිරීම එල් ගන්න. විස්ථාපනය කියන්නේ කාලය කියන්නේ T. එල් T ඍණ. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ බෙදීම කාලයනේ. එල් T ඍණයක බෙදීම T. එල් T ඍණ දෙක. ගාමිතාව ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. M වැඩි කිරීම එල් T ඍණය. ML T ඍණය. ස්කන්ධය පරිමාව එල් ගන්න. ML ඍණ 3. සංඛ්‍යාතිය කියන්නේ කම්පන ගණන. කම්පන ගන්න කියපුවාම පුතේ මානයක් නැහැනේ කාලේ T. එහෙනම් T ඍණ එකනේ. ඔන්න පුතේ අපිට ආවා ව්‍යුත්පන්න භෞතික රාශීන් වල මාන. හරි නේද? මකන්න ඊළඟ ටික ලියන්න. ඊළඟ භෞතික රාශිය 4 බලය. බලය කියන එක අර්ථ දක්වන්නේ ස්කන්ධය වැඩි කිරීම තොරණ. ස්කන්ධය වැඩි කිරීම තොරණ. ඕනේ. එහෙනම් පුතේ බලයේ මාන ස්කන්ධයේ මානයෙන් ත්වරණයේ මාන LT ඍණ 2යි. එහෙනම් MLT ඍණ 2. right? 9 ගන්නවා පීඩනය. බලයේ බෙදීම වර්ගඵල. 10 කාර්ය.
බලය වැඩි කිරීම විස්ථාපන. ශක්තිය. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඒත් බලය වැඩි කිරීම විස්ථාපනය. 11 ක්ෂමතාව. ක්ෂමතාව කියන්නේ ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය. 12 කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික විස්ථාපන. බෙදීම කාලය. කෝණික ත්වරණ. කෝණික ප්‍රවේගය. බෙදීම කාලය. 14. අවස්ථිති ගුණ. අවස්ථිති ගුණ. ස්කන්ධය වැඩි කිරීම දුරේ වර්ග. 15 කෝණික ගාම්‍යතාව. අවස්ථිත ගුණ. වැඩි කිරීම කෝණික ප්‍රවේගය. ගණ්ඩ මාන්ත්‍රය මේ භෞතික රාශීන් වල මාන ටික බෝඩ් එක පැහැදිලිද? සර් 11 මොකද්ද? 11 තියෙන පුතේ ක්ෂමතාවය. ක්ෂමතාවය. අන්තිම එක පුතේ කෝණික ගාම්‍යතාවය. අවශ්‍යති පූර්ණය වැඩි කිරීම කෝණික ප්‍රවේගය.
පුතේ ගත්තද වගුව? ඉරවද?